batik red එකේ wrap around skirt එකක් කරන්න. ඒකට මම මෙතනින් අරගෙන තියෙනවා අඟල් 45න් යාර 2කමාරක්. අපිට අඟල් 60න් තිබුණා නම් කියන්නේ සාමාන්‍යයෙන් half layered skirt එකක් කරන්න පුළුවන්. තව කරන්න පුළුවන් wrap around skirt එක කෑලි 3ට. එතකොට ඒ line style එක ඒ line එකේ design එක තමයි එතකොට කැපෙන්නේ. මම මේක කපන්නේ flared එකක්. මේ skirt එකේ උස වෙන්නේ අඟල් 30ක්. ඉනත් අඟල් 30යි. අපේ රෙද්දේ උස අඟල් 45යි. 45 වගේ දෙගුණයක රෙදි ප්‍රමාණයකින් තමයි අපි ස්කර්ට් එක මහන්නේ. එතකොට මේ රෙද්ද නමා ගන්න ඕනේ. මේ රෙද්දේ උස අපි මේව ත්‍රිකෝණාකාරව මේ විදියට තියලා ඒ උසෙන් තමයි අපි මේ රෙද්ද දෙකට නමන්නේ මෙතනින්. දෙකට නමාගෙන අපි වෙනද ඔයාලට ප්ලේයර් ස්කර්ට් එක කපපු ආකාරයෙන් තමයි ස්කර්ට් එක කපන්නේ. අපිට වෙනසකට තියෙන්නේ අපේ ඉන වගේ එකමාරක රෙදියෝ කියන්නේ මේ ඉන ප්‍රමාණයක් අපිට ඕන. ඉන 30යි. එතකොට ඉස්සරහා පැත්තේදී අපිට ක්‍රොස් වෙනවා ඉස්සරහා පළුව. එතකොට ඉන 30න් භාග වෙන්නේ 15නේ. එතකොට 15ව දෙකකුත් එක්ක තමයි අපිට පිටිපස්සේ ඉන අවශ්‍ය වෙන්නේ. එතකොට අපිට 45ක කියන්නේ ඉන 30 නිසා 45ක ඉනක් අපිට අවශ්‍ය වෙනවා. අපි 45 නැත්නම් අපිට මේක මොකද අඟල් 60 රෙද්දක් නෙමෙයි මේක අඟල් 45 රෙද්දක්. ඒක නිසා ආසන්න මේ ස්ථානයටම අපිට ගෙනියන්න ඕන. ගෙනියන්න පුළුවන්. එහෙම නැති වුණොත් ඔයාලට මේක එක පැත්ත කියන්නේ 8 වෙන පැත්තට අපිට කෑල්ලක් කියන්නේ අඟල් 30ට දැන් මේක 30 ඉන 30 උස 30 නිසා මේ ප්‍රමාණයෙන් අපිට කපා ගන්න පුළුවන්. නැත්නම් හොඳම විදිය තමයි අඟල් 60න් අපිට දිගන්න එක මහත කෙනෙක්ට නම්. එතකොට අපිට මේ අඟල් 45 රෙද්දේ තවත් ඉන ලොකු නම් උස වෙනස් වෙනවනම් අපිට මේ ත්‍රිකෝණාකාර කොටසින් කැපිලා ඉතුරු වෙන කොටසින් අපිට ඇතුල් පැත්තට මේ කියන්නේ මේ හැඩතලයට අපිට කෑල්ලක් මූට්ටු කරගන්න පුළුවන්. මොකද ඒක ඇතුල් පැත්තට යන නිසා මම මේ ආකාරයෙන් ඔයාලට ස්කර්ට් එක ඇඳලා පෙන්නන්නම්. අපි උස සටහන් කරගන්නේ සාය අග සිට දැන් කියන්නේ මේ අහවාටි දෙක මගේ එකෙල්ල ඇවිල්ලා තියෙනවා ඔයාලට පේනවා ඇති මේ අහවාටි දෙක. එතකොට අපිට සායේ උසට වැටෙන්නේ අහවාටි දෙක. මේ ආකාරයෙන් මේ සායේ යට ඉඳලා තමයි අපි උඩට සටහන් කරගන්නේ අඟල් 30. අපිට බෙල්ට් එක අඟලක වැටෙන නිසා ඕනනම් 30 29ට අරගෙන ඉවරලා අඟලට අපිට බෙල්ට් එක දාන්න පුළුවන්. අඟලක බෙල්ට් එකක් මම මේකට දාන්නේ. මම ඒ බෙල්ට් එක දාන නිසා මහුම් වාසි වලට අඟලත් එක්කලා අඟල් 30ම සටහන් කරගන්නවා මේ ආකාරයෙන්. එතකොට ඒ 30 සිට අඟල් 30 සටහන් කරගන්නවා. 30 සිට මම මේ තුඩට මැන ගන්නවා. අඟල් 13යි. ඒ අඟල් 13 සිට මම කවාකාර ලෙස තමයි සටහන් යොදාගන්නේ. ඔයාලට මේ පාටින් සටහන් කරන එක පේනවා ඇති. මොකද මෙන්න මේ තද පාටින් තියෙන්නේ ඒ සටහන 13යි. මේ 13 වටේටම මම මේ ආකාරයෙන් සටහන් කරගන්නවා. ඔයාලට පේන්න ඕන නිසා මම මේක කවාකාර රවුමම ඇඳගත්තා. මෙතන අපිට 4 පටක් තියෙනවා. ඒ 4 පට අපි මැනලා බලනවා. මනලා බලනකොට අපිට 10යි 10 වරක් 4 40යි 10 මාරක් තියෙනවා. සාමාන්‍යයෙන් මේක රෙද්ද දිග ඇරියට පස්සේ ඊටත් වැඩි ප්‍රමාණයක් සාමාන්‍ය අඟලක් එකමාරක් එකතු වෙනවා. ඒක නිසා අපිට මේ ඉන ප්‍රමාණය ඇති. එහෙම මදි වෙනව නම් අපි මේ සාය කපා ගත්තට පස්සේ මම ඔයාලට පෙන්නන්නම්. ඒ කොටස තිබ්බට පස්සේ අපිට තව අඟල් ප්‍රමාණයක් අපිට එකතු කරගන්න පුළුවන්. දැන් මම මේ ස්ථානයෙන් සිට අඟල් 30 සටහන් කරගන්නවා දිගටම. මේ ආකාරයෙන් මෙතෙන්ට 30යි මේ තැන සිට අඟල් 30යි මම ඔයාලට පේන්න ඕන නිසා දිගටම රේඛාවල් සටහන් කරනවා.
මේ ආකාරයෙන් අපි 30 සටහන් කරගන්නවා. අපි ඊට පස්සේ මේ සටහන් මත අපි මෙහුම් කපා ගන්නවා. මොකද සටහන් මතම කපා ගන්න පුළුවන්. මොකද මම අඟලේ බෙල්ට් එක දාන එකේ වාසියත් අපි මෙතෙන්ට අරගෙන තියෙන නිසා. අපිට ඒ කියන්නේ දෙවාලට මට මේ ප්‍රමාණය ඇති. ඒක නිසා කියන්නේ මම මහන ස්කර්ට් එක මේ මෙෂර්මන්ට් එකට තමයි මැසිය යුත්තේ. ඒක නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයාලට ඒක මදි නම් මෙන්න මේ වගේ මේ හැඩතලයක් එන්න. අපිට මේ ඉතුරු වෙන රෙදි තියෙනවනේ. මේ රෙදි වලින් මේ ආකාරයෙන් තියලා අපිට මේ හැඩතලයක් මේ ඒ අඩු ප්‍රමාණය මේ ස්කර්ට් එකේම හැඩයට දැන් ඔයාලට පේන්න ඕන නිසා මම මේ ආකාරයෙන් දමලා පෙන්නන්නම් මේ විදියට. දැන් ඔන්න මේ ස්කර්ට් එක අපි මේ විදියට තිබ්බට පස්සේ අපිට මෙන්න මෙච්චර විතර වගේ ප්‍රමාණයක් තව මදි. කියන්නේ අපිට ක්‍රොස් වෙනකොට ඉන සමාන වෙන්නේ නැහැ. ඇතුල් පැත්තට මදි. එහෙම වෙලාවට අපි මෙන්න මේ වගේ කොටසක් අපිට මේ ඉතුරු වෙන කෑල්ලෙන් මේ ආකාරයෙන් තියලා කපා ගන්න පුළුවන්. එතකොට මේ හැඩතලෙම සටහන් කරගෙන ඔයාලට ඒ කපා ගන්න පුළුවන්. ඔන්න මේක මේ වාටිය මෙහාට තියා ගන්නවා. ඒක හරහා වෙන්න පුළුවන්. ඒ වුණාට ඒ අපේ ඒ කියන්නේ ඒ රෙදි ප්‍රමාණයෙන් එතකොට අපිට ඇඳුම මහල ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට ඒ හැඩතලයටම තියලා කපා ගන්න. කපා ගත්තට පස්සේ ඒක පේන්නේ එළියට. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ දැන් අපි මේ මං කිව්වා ඔයාලට මේ ඉන කපලි වුණාට පස්සේ මේක වැඩි වෙනවා කියලා අපි මැනලා බලමු. මම ඔය දෙකට නමලා තියෙන්නේ. මේ 21ක් වෙලා තියෙනවා. අපිට 10 නේ ආවේ. ඒ වුණාට 21 කියන්නේ 42ක් වෙලා තියෙනවා. මහාන වෙලාවට තව චුටි ටිකක් ලොකු වෙනවා. එතකොට අපිට අඟල් 45 ප්‍රමාණය එනවා. අපි මේ කියන්නේ මං අඟලක පටියක් කපන්න ඕන. අඟලක බෙල්ට් එකක් දානවා. මේ බෙල්ට් එක ඉන වටේටම එතිලා ගැටයකුත් දාලා චුට්ටිත දිගට වැටෙන ප්‍රමාණයට අපිට මේ පටිය කපා ගන්න ඕන. මම එයත් ඒ කියන්නේ මේ ඉතුරු වෙන ඒවායින් තමයි අපි කපා ගන්නෙ. මේ ආකාරයෙන් අපිට මේ තරම් මහත කියන්නේ මහුම් මහලි වර වුණාට කියන්නේ මහුම් වාසිත් එක්කලා මේ තරම් විතර මහතට තිබුණම ඇති. මම ඊතර මේ වගේ පටි දෙකක් විතර කපා ගන්නවා. මොකද ඉන වටේටමත් යන්න ඕන, ගැටේ ගහලා ආපහු වැටෙන්නත් ඕන. ඒක නිසා අපි ඉන්පස්සේ මේ මහාන ආකාරය බලමු. ඔයාලත් එක්කලා මම එකතු වෙන තව channel එකක් කරනවා. cooking with Chandani Fernando කියලා. ඒකෙන් මම රසවත් කෑම ඔයාලට කියලා දෙනවා. ඔයාලා කැමති නම් මේ channel එකත් එක්ක එකතු වෙන්න. ඔයාලට දැන් පේනවා මම මේ කපාගත්ත wrap around skirt එක. ඒ කියන්නේ දැන් පට තුනට තමයි මේ ආකාරයෙන් ඇඟේ අපේ එතෙන්නේ wrap වෙන්නේ මේ ආකාරයට. ඉදිරිපසින් පට දෙකක් තියෙනවා. පිටිපසට පටයි. එතකොට අපේ මේ තුඩ මේ කොනටම ගිහිල්ලා තියෙනවා. එතකොට අපි ඒක ඇඳම එච්චර ලස්සන වෙන්නේ නැහැ. ඒක නිසා අපි මේ කියන්නේ අපි පොඩි මෙන්න මේ ආකාරයෙන් මේ විදියට වගේ මෙන්න මේ ආකාරයට විතර මෙහෙම ගෙනාවම අපේ මේ උඩ පොට ලස්සනට වෙම් වෙලා පේනවා. දැන් මේ කොනටම ගියාම ඔයාලට මේ විදියට මහලා අඳිනකොට ඔයාලට තේරෙවි ඒක. කොනටම ගියාම මේක තුඩක් වගේ ඒක ලස්සන නෑ. මේ විදියට අපි ලෙවල් කරගත්තට පස්සේ තමයි ඒකේ ලස්සන පේන්නේ. ඒක ඔයාලට කැමති නම් මේක කර්ව් එකක් මෙතන පොඩි කර්ව් එකකට ඒ ආකාරයෙන් ගේන්න පුළුවන්. මම එහෙම කරන්නේ නෑ. මම මේ ආකාරයෙන්ම තමයි කරන්නේ.
කර්ව් එකකට ගේනවනම් මෙන්න මේ ආකාරයට මෙහෙම ලස්සනට මේ රවුම් හැඩයකට ගේන්න. එතකොට අර ඒකේ වෙනසකට ලස්සනට පේනවා. මම අර අහවාටියෙන් මම පටියක් කපාගත්ත මේ මෙතනින් මෙහෙම කපලා මේක කොටස කපලා මේ කොටස ඒ කියන්නේ කන පිටින් මහල මේ පැත්තට මේ විදියට එන්න අල්ලන්න. එතකොට මොකද ගොරෝසු බවක් තියෙන නිසා මේක හුලඟට යන ප්‍රවණතාවය අඩුයි. ඒක අර ලයින් එකක් තියෙන නිසාත් ඒක ලස්සනක් තියෙනවා. මම මෙතනින් කපා ගන්න කොටස ඒ කියන්නේ මේ හැඩයට මේ කපා ගන්න ත්‍රිකෝණේ හැඩයට කපා ගන්න කොටස මම මෙතෙන්දි මේ කියන්නේ මහත කොටස මේ පැත්තට එන්න මේ කොනේදිත් ඒ ප්‍රශ්නේ අපිට හැමම තියෙනවා. මොකද අපේ කොනටම යනවා. ඒ වුණාට ඒක කමන්නේ ඒක ඇතුල් පැත්තට යන නිසා ඒක හොඳයි. මං ඒ එකේල කරගන්න තියෙන වාසිය අර ත්‍රිකෝණ කොටසේදී අර මහත කොටස මෙතෙන්ට හීනි පැත්ත මෙතෙන්ටත් එන ආකාරයට මෙහෙම එන්නේ මෙතෙන්දී අල්ලනවා මම. ඒ කොටස එතනින් කපා ගන්න කොටස පටිය අපේ මේ ඉනේනවා අඟල් 45ක්. මෙතෙන්දී අපිට 42ක් 43ක් විතර වගේ ආවේ. සාමාන්‍යයෙන් අර කොටසත් ඇල්ලුවට පස්සේ 45කට එනවා. එතකොට මේ පටිය 45කුත් වෙලා ඊට පස්සේ අර මේ පිටිපස්සේදී ඇඟ වටේ ඒක පිටිපස්සේදී යනවා. මෙතෙන්දී අපිට මේ පටියේදී මෙතෙන්දී ගෙට ගහෙන්න ඕන නිසා පිටිපස්සේ ඉඳලා තාපව මෙතෙන්ට එනවා. එතකොට මේ 45ට තව 15කුත් එකතු වෙලා මෙතන බෝ එකක් ගෙට ගහලා මේ හරියට විතර වැටෙන ආකාරයට අපිට පටිය මහන්න ඕන. එතකොට සාමාන්‍යයෙන් කියන්නේ දිග පටියක් අපි හදා ගන්න ඕන. අඟල් 90ක 100ක විතර වගේ පටියක් හදාගත්තම අපිට ඒක හොඳට ලස්සනට ගෙට ගහ ගන්න පුළුවන්. අපි මේ මහන ආකාරය බලමු. අපි කපාගත්ත සාය මහගමු. මම පළමුවෙන්ම කරන්නේ අර ඉදිරිපස්සට අල්ලන්න තියෙන පටිය අල්ලන එක. ඒකට මම ඒ කියන්නේ මේ හොඳ පිට කියන්නේ කන පිටත් හොඳ පිටත් මේ ආකාරය කියන්නේ මේ පැත්තට එන ආකාරයට තියා මහන්න ඕන නිසා මේ ආකාරයෙන් මම තියාන තියෙනවා. මේ කන පිට පැත්තට මේ රෙද්ද හොඳ මේ කියන්නේ පටිය හොඳ පිට තියලා අපි අල්ලගෙන යමු. එතකොට අර ඝනකමකුත් එනවා. ඒකේ අර ලයින් එකක් තියෙන නිසා ඩිසයින් එකකුත් එනවා. ඒක නිසා තමයි මම ඒක අල්ලන්නේ. ඉන්පසු අපි නැවතත් මේ පැත්තට හරවලා ඒ කියන්නේ හොඳ පිට පැත්තට තමයි අපි මේ මැස්ම ගහන්නේ. මේ ආකාරයෙන් අපිට මේ අහවාටේ චුට්ටියක් නවන්න පුළුවන්. ඒ කියන්නේ අඟල් කාලක් විතර වගේ මේ කියන්නේ සෙන්ටිමීටර් 1ක් 2ක් විතර වගේ වෙන ප්‍රමාණයට අපි නමලා මේ ආකාරයෙන් ඒ ලයින් එක හොඳට ගන්න ඕන, ලස්සනට මහන්න ඕන. මේ ආකාරයෙන් අපි ඒ දිගටම මහගෙන යමු. අපි ඒ ලයින් එක මැහුවා. මම කියන්නේ මේක ලස්සනයි. අපි මේ අවුට්ලයින් එකත් මේ කියන්නේ අන්තිමටත් එකේලේ ලස්සනට මැස්මක් යනවා නම් ලස්සනයි. මම ඒක නිසා තව මැස්මක් ගහනවා. එතකොට ශවි ශක්තියත් හොඳයි. පියා කියන්නේ අර විසිරිලා යන්නේ නැහැ. හොඳට බරට හිටිනවා. ඒක නිසා මම ඒකටත් මේ මැස්මක් ගහලා ඒකම අපි වාටිය මහලා අවසන් කරනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ බෙල්ට් එකේ වැඩ. මේ ඉදිරිපස්සට පටියත් අල්ලලා වාටියත් මහලා අවසන් කරා. ඊට පස්සේ අපි මේක කියන්නේ ඩෙප් රවුන්ඩ් ස්කර්ට් එකක් ගෙට ගැහිමක් නේ කරන්නේ. ඇඟ වටේ තියලා ගෙට ගහන එක කරන්නේ. ඒතර අපේ ඉදිරිපස්සට එන පල්ලුව තමයි මේ ඩිසයින් එකක් තියෙන පල්ලුව. එතෙන්දී අපිට ඒ කියන්නේ ඉදිරියට තියෙන්න ඕන මේ කියන්නේ ඊළඟ පාටත් කියන්නේ ඇතුලෙන් එන පාටත් ඇවිල්ලා මෙතෙන්දී අර ගැටේ පොඩි ගැටයක් ගහලා බෝ එකක් දාලා මේ හරියට විතර වගේ එල්ලෙන්න තියෙන රෙදි ප්‍රමාණයක් අපිට තියෙන්න ඕන. එතකොට අපි මේ පටිය අල්ලනකොට සැලකිලිමත් වෙන්න ඕනේ ඒ ගැන. අපි මේ පටිය අපිට කෙල්ල කපා ගන්න බෑ. අපි මූට්ටුවක් දමලා මහගෙන තියෙන්නේ. අපි මේ මූට්ටු බලලා කියන්නේ හොඳ පිටවල් එන්න මේ පාසට අල්ලන්න ඕන අර ප්‍රමාණවල. ඒ කියන්නේ දැන් අපිට මේ වගේ බෝ එකක් වැටිලා මෙහෙම එන්න එළියට එන්න තියෙන ඉඩ කියන්නේ පටිය අපේ අවශ්‍යතාවය දැනගෙන ඕන අපි අල්ලන්න.
ඒක නිසා මම තවත් මේ හරියට විතර වගේ දීලා තමයි මෙන්න මේ වගේ ප්‍රමාණයක්. එතකොට අපිට මේ වගේ මේ මැල්ල මේ හරියට එනවා පටිය වැටෙනවා. ඒ ප්‍රමාණයට තියලා තමයි මම දැන් සාය ඉන අල්ලන්නේ මේ පටියට. අපි මේ ආකාරයෙන් අඟල් භාගෙ මහුම් වාසිය මත අපි මේ පටියට මේ සාය අල්ලමු. එතකොට අනිත් පැත්තට අපිට තවත් ඉනත් අල්ලලි වෙලා තව අඟල් 15ක ප්‍රමාණයකුත් තව අර වගේ බෝයක ගෙට ගහලා දාමන්න ප්‍රමාණයකුත් අවශ්‍යයි. අපි ඒක මේ බලන්න අපි මේ ඉස්සෙල්ලා පටි අල්ලගෙන ඉඳමු. මේ අපි වැඩිපුර ගත්ත පටිය, ඒ කියන්නේ ඉන්න අපේ පිටිපස්සේ ඉන්නටත් එක්කලා තමයි අපි ගන්න ඕනේ. පිටිපස්සේ ඉන්නටත් ඒ පාර ගැටේ ගහලා ඉදිරියට වැටෙන ආකාරයටත්, ඒ කියන්නේ අඟල් 20ක 25ක විතර වගේ ප්‍රමාණයට තමයි අපි මේ එක පස්සක පටිය ගන්න ඕන. අනිත් පස්සේ පටිය අපිට බෝ එක වැටෙන ප්‍රමාණයට පමණයි. මේ වගේ ප්‍රමාණයක මම අරගෙන තියෙනවා 28කට විතර, ඒ කියන්නේ 29කට 30කට විතර වගේ ආසන්න ප්‍රමාණයට. එහෙම ගත්තම තමයි ඒ ලස්සනට තියෙන්නේ. මම ඉනේ පටිය මහන්නේ මම නෙමෙයි. ඒ කියන්නේ අඟලක ප්‍රමාණයට තමයි මහන්නේ. ඒ ප්‍රමාණයට මම මේ පටිය නමාගෙන තියෙනවා. මම අග සිටම ඒ පටිය මේ ආකාරයෙන් මහගෙන එනවා. බොහොම පහසුවෙන් ඉක්මනට මහගන්න පුළුවන් සායක්, ලස්සනයි. ඒ කියන්නේ අපිට වෙනස් කියන්නේ ඕනම කෙනෙකුට අඳින්නත් පුළුවන්. ඒක නිසා මේ වගේ මේ එකක් අපි කරලා බලන්න, කියන්නේ ඉගෙන ගන්න. අපිට කාසියක් මහන්න වෙනවා. එක තැනකින් අපි කාසියක් මහලා මේ පටිය අපි එළියට ගන්න ඕන. අපි යත් කරන ආකාරය බලමු මේ පටිය අල්ලලා ඉවර වෙලා. අපි මේ උඩින් මේ විදියට මහනකොට අපිට ලස්සනට බෙල්ට් එකේ මැස්ම ගෙනියන්න පුළුවන් ලස්සන ලයින් එකකට. හැබැයි එතකොට අපිට ඇතුල් පැත්තේදී හරියට මැස්මට නැමෙනවද අතට අහු වෙනවද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. දැන් මෙතෙන්දී මට හොඳට අතට අහු වෙනවා මේ පස්ස තියෙන රෙදි ප්‍රමාණය. ඒව නිවැරදිව බලාගෙන තමයි අපි මේ වගේ මැස්මක් ගහන්න ඕන. අපි හැමදේම ඉගෙන ගන්න ඕන. ටික ටික ඉගෙන ගත්තට පස්සේ ඊට පස්සේ අංග සම්පූර්ණව මහන්න අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒක නිසා මේ වගේ සුළු සුළු දේවල්ත් අපි කරන වෙලාවට ඉගෙන ගන්න ඕන. මේ අපි මහගත්ත සාය, මේ රෙපරවුන්ඩ් ස්කර්ට් එක. මේ කියන්නේ ඇතුල් පැත්තට එන පටේ තමයි මේ දිග පටිය මැහුවේ. ඒක අපේ පිට කියන්නේ පිටිපස්සෙන් තමයි මේ ඉදිරිපසට එන්නේ. අපි මේ ස්ථාන දෙකෙන් කියන්නේ ඕනම ස්ථානකින් ඔයාලට පුළුවන් අපිට මේ හරියෙන් කාසියක් මහගන්න. ඒ කියන්නේ මේ බාගෙට වැඩියෙන් ගියපු සායේ කියන්නේ ඉදිරිපස්ස පළුවෙන් අඟල දෙකක් පිටිපස්සේදී අපිට කාසියක් මහලා ඒ කාසියෙන් මේ පටිය එළියට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ පටිය නිකම්මම මේ ආකාරයෙන් ඇවිල්ලා මේ හරියේදී, ඒ කියන්නේ මේ ඇතුළට ගිය පටේම ඒ කියන්නේ මේ පටට එකතු වෙන ප්‍රමාණයට ටිකක් පිට හදී කාසියක් මහලා මේ විදිහට නිකම්ම ඇවිල්ලා ඒක ඇතුලෙන් අරගෙන ඉවර වෙලා මෙතෙන්දී මේ ගෙට ගහන්නත් පුළුවන්. මේ ඕනම ආකාරයකට ඔයාලට මේ ඒ කාසය මහගෙන මේ ගෙට ගහන්න විතරයි තියෙන්නේ. අපිට මේ ආකාරයෙන් ගෙට ගහලා බෝ එක වැටෙන්න මේ විදියට මේ අඳින්නේ. අපි කාසය මේ මහලා පිටොන් කරලා බලමු. මේ ආකාරයෙන් ඔයාලත් ලස්සන ස්කර්ට් එකක් කියන්නේ මේක කියන්නේ ලස්සනටම මම මේක ක්ලියාන්ට් එකට මහලා ඔයාලට කිව්වේ. ඔයාලට මම කෑලි 3ට, ඒ කියන්නේ පිටුපස්ස පල්ලුවත් ඉදිරිපස්ස මෙහෙම ක්‍රොස් වෙන පළු දෙක, එතකොට එන්නේ අපිට කෑලි 3යි. කෑලි 3ටත් රෙපරවුන්ඩ් ස්කර්ට් එකක් මම ඔයාලට කියලා දෙනවා. අපි මේ ක්ලියාන්ට් ස්කර්ට් එකට මේ විදියට මැහුවේ. ඔයාලත් මේ විදියට ලස්සන ස්කර්ට් එකක් මහගන්න. මේකට ගැලපෙන්නේ නිකන් ෂෝට් බ්ලවුස් එකක්, දිග බ්ලවුස් එකක් නෙවෙයි. අපි මේක පිටෝන් කරලා බලමු.